මේක වරහන් තොල ලියාගන්න C6යි H6යි C6යි H6යි ඒකේ අණුක සූත්‍රය කියලා කියන්නේ ඒකේ බෙන්සීන්. ඒතකොට C6යි H6යි වරහන් තොල බෙන්සීන් වැනි චක්‍රීය දාම සහිත සංයෝග. ඒක දියරයක් විතර තියෙන බෙන්සීන් මේ වගේ ගන්න විශාල ගාණක් තියෙනවා. ඒ ෆීනෝල් කියලා ගන්නෙත් මේ බෙන්සීන් වලින් හදපු එකක්. ඒ වගේ සංයෝග තියෙනවා කාබනික සංයෝග. ඇරොමැටික් සංයෝග. ඒක අපි කතා කරන්නේ. එතකොට බෙන්සීන් වැනි චක්‍රීය දාම සහිත සංයෝග වලට තමයි ඇරොමැටික් කියලා කියන්නේ. ඒතර අය පාරක් කියනවා මේ දැන් හරි කවුරු හරි සහභාගී වුණා නම් 11 14 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන් හා ඒවයි ව්‍යුත්පන්න. එතකොට ඒක අපි කතා කරන්නේ කාබන් අඩංගු සංයෝග තමයි ලෝකේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. ඒකෙන් කාබන් අඩංගු ජීවි පද්ධතිය තුල ගොඩ නැගුණු සංයෝග වලට කියනවා කාබනික සංයෝග. ඕගනික් කම්පවුන්ඩ් කියන්නේ. එතකොට මේ කාබනික සංයෝගات අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද වෙන වෙන මූලද්‍රව්‍ය කාබන් සමග සම්බන්ධ වෙලා සාධන සංයෝග. එතකොට අපි මෙහිදී කතා කරන්නේ අතිවිශාල ප්‍රමාණයක් අතරින් කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන්. මේ හයිඩ්‍රෝකාබන් අපි කාණ්ඩ දෙකකට බෙදුවා. ඇලිපැටික සංයෝග සහ ඇරොමැටික සංයෝග. ඇලිපැටික කියන්නේ රේඛීය දාම සහිත කාබන් සංයෝග. ඇරොමැටික් කියන්නේ චක්‍රීය දාම සහිත කාබන් සංයෝග. එහිදී අපි මේ කතා කරන්නේ ඇලිපැටික් සංයෝග. ඇලිපැටික් සංයෝග බෙදෙනවා ශ්‍රේණි තුනකට. ඉස්සර මේවට විවිධ ශ්‍රේණි කියලා දැන් කියන්නේ මේ නම් ටික. එතකොට ඒක ලියා ගන්න ඇලිපැටික සංයෝග. ඇලිපැටික් ඉංග්‍රීසි ලියවත් කමන්නේ. ඇලිපැටික සංයෝග. යටි ලියන්න මෙම සංයෝග ශ්‍රේණි තුනකට බෙදීම සිදු කරයි. මෙම සංයෝග ශ්‍රේණි තුනකට බෙදීම සිදු කරයි. එනම් ඒක ලියා ගන්න පුළුවන්. මෙහෙම කියලා ලියා ගන්න. ඇල්කේන ඇල්කීන ඇල්කයින්. හරි ලියා ගන්න. ඇලිපැටික් සංයෝග ශ්‍රේණි තුන ඇල්කේන්ස් ඇල්කීන්ස් ඇල්කයින්ස්. මේක සිංහලෙන් ඊට වඩා ලේසි ලියන එක. එතකොට මේකේ කතාව තුළ මේක වැදගත් වෙන්නේ මේක ANE මේක ENE මේක YNE. අනික ඔක්කොම ALK I වෙනම ලින්ක් එක යවන්නද? I link. නෑ I link එක නොහටි. උන්තරද?
නැවත වතාවක් කට්ටිය ඔක්කොටම හරියන්න ඇති මේ අර මේ ලින්ක් එක අර මේ සයන්ස් ගෲප් එකටම ඇවිල්ලා හිටියන් ලේසි ඔක්කොම කට්ටියටක් ගාලා මට ලින්ක් එක එවන්න පුළුවන් මේ අයි පන්ති මම කරගෙන කට්ටිය දැන් ඔක්කොම සහභාගී වෙලා ඇති එමුණත් මේ මේක ලින්ක් වෙන්න වෙනවා අය පාරක් එන යනවා ඇලිපැටික සංයෝග ඔක්කොම පේනවා ඇති කියලා මම හිතනවා එමුණට ටක් ගාලා කෝල් එකක් හරි දෙන්න මේ පන්ති ඔක්කොම ළමයි නම් නෑ මම තව ඇති මේ එයාටත් පණිවිඩය යවන්න අපිට දිගටම මේක කරගෙන යන්න පුළුවන් මම ළඟදිම සේකර විද්‍යාලේ පන්ති පටන් ගන්න පුළුවන් වෙයි ඒ වෙනකන් අපි මේ විකල්පයක් ලෙස මේක අරන් යන්නේ මේකෙදි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා ඒ වගේම අනික් අයට ඔක්කොටම දන්නේ නැතිව වෙන්න පුළුවන් ඩේටා ප්‍රශ්න තියෙන්න පුළුවන් නිසා දැනට මේක මෙහෙම කරගෙන යමු එතකොට හරි එතකොට මේ අනෙක් අයට පරිවිඩය වල අපි කරමු එතකොට ඊට පස්සේ 9 10 පන්ති පාත්තන්න පුළුවන් එතකොට ඒකට බැරි පාඩම් වලට සහභාගී වෙන්න පුළුවන් හරි එහෙනම් අපි කතා කරමු මේ හයිඩ්‍රෝකාබන් අඩංගු සංයෝග වන ඇලිපැටික සංයෝග වර්ග තුනකට බෙදෙනවා ශ්‍රේණි තුනකට බෙදෙනවා ඇල්කේන ඇල්කීන සහ ඇල්කයින් එතකොට අපි ඉස්සෙල්ලාම නම් කතා කරමු ඇල්කේන ගැන ඇල්කේන්ස් ගැන කතා කරමු ඇල්කේන ඉංග්‍රීසි මේක තමයි ලේසි මොකද මේක වැදගත් වෙන නිසා ඇල්කේන ene ene yne එන්නේ එතකොට ඇල්කේන කතාව කියන්න කලින් පොඩි දැනගැනීමක් අවශ්‍ය වෙනවා යම්කිසි සංයෝගයක කාබන් පරමාණු එකක් තිබ්බොත් එක කාබන් පරමාණුවක් තිබ්බොත් ඒක පටන් ගන්නෙ මෙත් කියන පදයෙන් ඉස්සලා මෙත් කියන පදයෙන් තමයි එක කතිය පටන් ගන්න. කාබන් පරමාණු දෙකක් තිබ්බොත් ඒක පටන් ගන්න එත් කියන එකෙන්. එත් කියලා දාන්න මුලට. තුනක් තිබ්බොත් ප්‍රොප් හතරක් තිබ්බොත් මේක BUT ආවට බත් නෙමෙයි BUT. ඒ වගේ එකේ කාබන් පරමාණු සංඛ්‍යාවට ඒ ලතින් භාෂාවෙන් එක එක විදිහට නම් දීලා තියෙනවා. හරියට අර කට්ටිය බහුආශ්‍රවල දාන පෙන්ටගන් හෙක්සගන් කිය දාන්නේ. අන්න ඒ වගේ එක මෙත් දෙක එත් තුන ප්‍රොප් BUT පෙන් අට ඔක්ටා යන්නේ එහෙම මතක ඇති ඔය පෙට්‍රෝල් ඔක්ටේන් කියලා කියන්නේ. ඒ අට හින්දා ඒක නිසා මෙන්න මේක මත තියා ගන්න ඕන. එහෙනම් පොඩ යටි ලියන්න. යම්කි සංයෝගයක කාබන් පරමාණු සංඛ්‍යාව අනුව යම්කි සංයෝගයක කාබන් පරමාණු සංඛ්‍යාව අනුව ඒවා පහත ආකාරයේ නම් කිරීමක් සිදු කරයි. එනම් මේක ලියගන්න කාබන් පරමාණුවක් තිබ්බොත් මෙත් එත් ප්‍රොප් BUT ආදී ලෙස මෙත් එත් ප්‍රොප් BUT ආදී ලෙස 5 6 7 8 ඕන තරම් සංඛ්‍යාවකට ඒවට නම් තියෙනවා.
හරි එතකොට තියාගන්න නැත්නම් පස්සේ ඒක වීඩියෝ එක බලමු. දැන් එතකොට බලමු මෙන්න මේ ඇල්කේන්ස් කියන දැන් ගැන විස්තරය. ඇල්කේන්ස් වල පොදු සූත්‍රයක් තියෙනවා. මේ ඇල්කේන්ස් කියන ශ්‍රේණියේ පොදු සූත්‍රය තමයි CnH2n ධන 2. පොදු සූත්‍රය ඇල්කේන්ස් වල ඇල්කේන වල CnH2n ධන 2 තමයි ඒකේ පොදු සූත්‍රය. අණු සූත්‍රය ලියද්දී මේ සූත්‍රයෙන් තමයි ගොඩනගන්නේ. n කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව. එතකොට n කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව. ඊට පස්සේ ඒකට ආදේශ කරන්න ඕන. ඊට පස්සේ මේකේ හැම වෙලාවෙම කාබන් අතර තියෙන්නේ ඒක බන්ධන පමණයි. අනිත් ඒවාට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. කාබන් සම්බන්ධ වෙන්නේ එක ඉරකින්. ඒක බන්ධන. එතකොට ඒක මම පස්සේ විස්තර කියන්නම්. ඔය ටික අනුව තමයි දැන් අපි ගොඩනගන්න යන්නේ. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. ඇල්කේන නැත්නම් සිංහලෙන් කියමුකෝ. ඇල්කේන ශ්‍රේණියේ පොදු සූත්‍රය වන්නේ ඇල්කේන ශ්‍රේණියේ පොදු සූත්‍රය වන්නේ CnH2n ධන 2 වේ. CnH2n ධන 2 වේ. දෙක මෙහි කාබන් පරමාණු අතර ඇත්තේ මෙහි කාබන් පරමාණු අතර ඇත්තේ ඒක බන්ධන වේ. වරහන්තුරු දාගන්න මෙන්න මේක එහෙම එකයි රයිට්. එකයි රයින්. දැන් අපි බලමු මේ වගේ මේ සූත්‍ර ලියන හැටි. එතකොට කාබන් පරමාණු ගණන අණුක සූත්‍රය නාමය ව්‍යුහ සූත්‍රය. පේනවද දන්නේ? කාබන් පරමාණු ගණන අණුක සූත්‍රය නාමය ව්‍යුහ සූත්‍රය. දැන් බලමු ඉස්සලාම කාබන් පරමාණු එකක් තිබ්බොත් මොකද කියලා. ඒතර පොදු සූත්‍රය CnH2n ධන 2. පොදු සූත්‍රය CnH2n ධන 2 නම් n වලට එක ආදේශ කරපුවාම C1යි. එතකොට දෙවරක් එක 2යි 4යි. එතකොට එන්නේ h වල 4යි. එතකොට අපි එක එකක් ලියන්නේ. එතකොට කාබන් පරමාණු එකක් තියෙන ඇල්කේන තමයි CH4. එතකොට මේ කවුරු දන්න එකක්. නමුත් අපි නම ගොඩනගන්නේ කොහොමද? කාබන් පරමාණු එකක් තියෙනවා නම් මේ. එතකොට මේ වාසකම දාන්න මෙතන ANE ඔන්නම යන්නේ. මෙතේන් අපි කියලා පුරුදු මීතේන් කියලා. එතකොට මෙතේන් අපි කියලා පුරුදු මීතේන් ඔන්න ඔහොමයි ඒකේ නම ආවේ. එතකොට ඔකට කියන්නේ මේක සූත්‍රය දුන්නාන් පස්සේ මේක ඇල්කේනියක්ද ඇල්කීනියක්ද කියලා මේක බලලා හොයාගන්න පුළුවන්. එතකොට මේක එකයි නම් වෙලා තියෙන්නේ දෙවරක් එක 2යි 2යි 4 වෙලා තියෙන්නේ. අන්න එහෙමයි ඒක ආවේ. එතකොට මේ විව සූත්‍රය අත්ත වශයෙන්ම අපි 10 පාඩමේ බන්ධනවලදී මේක මෙයා කරලා තිනවා. කාබන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 මෙහෙමත් දැම්මොත් හයිඩ්‍රජන් පරමාණු 4ක් වෙනවා මෙහෙම. එතකොට එකකින් එක ඉලෙක්ට්‍රෝන ගාන එනවා නම්
එක ඉරයි. එතකොට එන්නේ මේකේ විභව සූත්‍රය මෙහෙම. ඔන්න ඔහමයි මීතේන් වල මෙතේන් වල විභව සූත්‍රය එන්නේ. මේක තමයි මේ 34 සටහන. හරිද? මේක අත් වශයෙන් මේ අපි විභව සූත්‍රය කියන්නේ ලුයිස් විභවය අනින්නවද? ලුයිස් විභවය තමයි අපි මේ යන්නේ. එතකොට එකයි මෙහෙමනම් අනික්ව කොහොමද අත් වශයෙන්ම කරන්නේ අපි පන්තියේදී මම ඔයාලට තනියම කරන්න දෙන්නේ. අපල් කාබන් දෙකක් ආවොත් 100ට උනේ n වලට දාපුවම 2යි. එතකොට n වල 2 නම් දෙවරක් 2 4යි 2යි 6යි. එතකොට එනවා C2H6 C2යි H6යි. එතකොට නාමය ගන්න ඔකට්ටියක් පුළුවන් කාබන් දෙක නම් එන්නේ H. ප්‍රවාසකම A එන්නේ එතේ. හරිද? එතකොට දැන් තමයි වෙලේ තියෙන්නේ කාබන් පරමාණු දෙකක් තියෙනවානේ. ඉතින් අපි කාබන් පරමාණු අඳිනවා. දෙකක් තියෙනවා. හැබැයි එක ඉරයි එන්නේ දෙක අතර. ආවම ඇල්කේන්ස් වල ඉන්නේ කාබන් කාබන් අතර එක ඉරයි. ඒක බන්ධනයක් තියෙන්නේ. දැන් හරි. දැන් කාබන් වලට අනිවාර්යයෙන්ම කාබන් වලට ඉරි 4ක් එන්න ඕනේ. ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඉරි 4ක් එනවා. එතකොට දැන්ටත් මේ කාබන්ට එක ඉරක් තියෙනවා. ඒකින්ද තව ඉරි 3ක් ගන්නවා එකට. මේ කාබන්ට එක ඉරක් තියෙනවා. මේක සාසමජනේ. මේකත් අයිති. තවත් තියෙනවා මෙහෙම. ඒක බලන්න. හයිඩ්‍රජන්ලා 6 ඇවිල්ලා. හරි? අන්න එතකොට එතෙන් ආවා. දැන් ඊළඟ එක පොඩි වෙලාවක් දෙනවා කට්ටිය. ඊට පස්සේ එළියට පෙන්නන්න ගියොත් වෙලා හින්දා කට්ටිය මේ ලියලා බලන්න. මම ලියන්න කලින් කාබන් 3ක් තියෙන එකේ අණුක සූත්‍රය මොකක්ද? නාමය මොකක්ද? විභව සූත්‍රය මොකක්ද? චුටි වෙලාවක් දෙන්න බලන්න කරන්න පුළුවන්ද? හරි මම හිතන්නේ ලියන්න ඇති. කාබන් පරමාණු 3ක් වෙනවා නම් C3 දැම්මා. එතකොට මේකේ බලන්න සූත්‍රය දෙවරක් 3 6යි 2යි 8යි. දෙවරක් 3 6යි 2යි 8යි. එතකොට 9 එන්නේ 3ක් ආවොත් ප්‍රොප්. වාසගම එන්නේ ප්‍රොපේ. එතකොට කාබන් 3ක් කියන ඇල්කේනේ නම ප්‍රොපේන්. එතකොට ඒකේ විභව සූත්‍රය ලියද්දි කෙලින්ම කාබන් 3 ලියලා ඉන්න ඕනේ ඉස්සල්ලා. එහෙම කාබන් 3 ලියලා ඊට පස්සේ ඒවට දාන්න මෙහෙම ඉතුරුවට අම කාබන්ටම ඉරි 4ක් එන්න ඕනේ නේ. මෙයා 4ක් එනවා මෙහෙමයි. දැන් බලන්න මට හයිඩ්‍රජන් දාපුවම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ප්‍රොපේන් වල විභව සූත්‍රය. C3H8 තමයි අණු සූත්‍රය. එතකොට නම ප්‍රොපේන් මෙන්න විභව සූත්‍රය. හරි. එතකොට
අනිකක් පොඩ්ඩක් ලියන්න පුළුවන් වෙනවා කට්ටියට. හරි මේ විදිහට තමයි මේ ඔන්ලයින් කරන්නේ පන්ති ඉතින් ඒ පන්ති කරන රටාවෙන් වෙනස්. මොකද දැන් මේ විදිහටවත් අපි අර යන් එතකොට කාබන් පරමාණු 4ක් වෙද්දී C4යි. එතකොට දෙවරක් 4 8යි 8යි 2යි 10යි. 4ක් ආවොත් BUT පත් නෙමෙයි BUT බියුටේන් තමයි C4ක් කියන ඇල්කේනේ අණුක සූත්‍රය. එතකොට ඒකේ විව සූත්‍රය ගන්නේ කාබන් 4ක් වදිනවා කියන. අනිත් කියවට හයිඩ්‍රජන් දානවා එහෙනම්. හරි අනිත් කියවට හයිඩ්‍රජන් දාලා ගත්තාම මුළු බියුටේන් වල එනවා. ඉතින් ඔයගොල්ලෝ හරි සුපුරුදු ඒවා ටිකක් තියෙනවා. එකක් තමයි මේ ජීව වායු ප්‍රධානම අඩංගු වෙන මීතේන් ඇල්කේන එක. ඊට පස්සේ ඔය මේ ගල්ලංගුරු මේ කණිජ තෙල් පිරිපහදු තැන් වල කණිජ තෙල් නිපදවනේ ආකාර ළඟ පිට වෙන වායුව ස්වභාවික වායුව කියලා එකක්. ඒ එතේන්. ඊට පස්සේ ඔකට්ටිය ගෙවල් වලට ගේන LP ගෑස් ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් වල අඩංගු වන්නේ ප්‍රොපේන් හා බියුටේන්. ඉතින් වැඩිපුර මහලා තියෙන ප්‍රශ්න විභාග වලට අහලා තියෙනවා ටර්ම් ටෙස්ට් වල එහෙම ගන්න පුළුවන් පේපර්ස් වල LP ගෑස් වල ප්‍රධාන අඩංගු වෙන වායු දෙක. මොකද මේ වායු දෙක තද කරලා ඇතුලේ දියරයක් ලෙස තියෙන ලික්විඩ් පෙට්‍රෝලියම් කියන්නේ ඩෙල්ටා අපම වායුවක් ලෙස එනවා. ඒකේ තියෙන මොකද්ද? ප්‍රොපේන් සහ බියුටේන්. එතකොට ඒකේ සූත්‍රයි විව සූත්‍රය ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. එතකොට ඒක හරි. ඊට පස්සේ බලමු අපි අනික් වර්ගය alkenes. alkene ඒකේ පොදු සූත්‍රය තමයි CN H2n CN H2n තමයි නෝට් එක දෙන්නම්. ඒ වගේම ඒකේ කාබන් එක කියන අවස්ථාවක් නෙමෙයි. මෙත් කියන සූත්‍රයක් නැහැ ඒකේ. ඒ වගේම කාබන් අතර අනිවාර්යෙන්ම ද්විත්ව බන්ධන බලා ගන්න පුළුවන්. කාබන් කොහේ හරි තරක එක තරක තියෙනවා කාබන් ද්විත්ව බන්ධනය. එහෙනම් ඒක කියන්නේ මෙහෙම. මගේ ක්ලාස් එකේ තියෙනවා. හරියන්න ඇල්කීන එක මේ පොදු සූත්‍රය වන්නේ CN H2n වෙයි. මේ පොදු සූත්‍රය වන්නේ CN H2n වෙයි. දෙක මේ කාබන් තනි පරමාණුවක සංයෝගයක් නොමැත. මෙත් කියන එක නැහැ. මේ කාබන් තනි පරමාණුවක සංයෝගයක් නොමැත. තුන මේ එක් ස්ථානයක කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් වර්තමාන තුල මේක දාන්න. එක් ස්ථානයේ කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් හමු වෙනවා. දැන් අපි බලමු මේ සංයෝගයක් දෙකක් කොහොමද ලියන්නේ කියලා. කාබන් දෙක අවස්ථා බැලුවොත් එතකොට එන්නේ C2යි එන්නේ. එතකොට දෙවරක් දෙක 2යි එන්නේ නිසා දෙවරක් දෙක හදන්න. එතකොට
C2ක් වෙන එකේ අනුක සූත්‍රය C2යි H4යි C2 H4. එතකොට 9 එන්නේ කොහොමද? දෙකක් නම් ඒත් මේක වාසගම එන්නේ ENE ආපුවම එතීන්. මොකද කියන්නේ? එතීන්. එතකොට කාබන් පරමාණු දෙකමනේ තියෙන්නේ. කාබන් පරමාණු දෙකම තියෙන හින්දා අපිට ලියන්න අනිවාර්යයෙන්ම කාබන් පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට කාබන් පරමාණු දෙකයි තියෙන දෙක අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. තව හයිඩ්‍රජන් හතරක් එන්න එපා. එතකොට මේකේ තියෙන ඉරි දෙකයි. එහෙනම් තව ඉරි දෙකක් එන්න ඕනේ. මේකේ තියෙන ඉරි දෙකයි. මෙයාටත් තව ඉරි දෙකක් එන්න. එතකොට කාබන් පරමාණු හතරයි. ඔන්න ඔහොමයි ඉතින් එතකොට පොඩ ලියා ගන්න ඕන කාබන් පරමාණු දෙකේ එන එකේ ඒක ආපු සූත්‍රය මේක අනුක සූත්‍රය නම් ඉතින් විභව සූත්‍රය ඉන්නේ මෙන්න මේක මුත්වන්දන කියන්නේ. තව එකක් අපි නිකන් අනෙමු. පන්තික තරම් ඉතින් වැඩ කරනවද මොනව කරනවද කියලා බලන්න බෑ ඉතින් ඔය කට්ටිය. මට පේන්නේ නැහැ ලියනවද නැද්ද ඒ දේවල්. මම ඉතින් මේක වැඩේ කරගෙන යන්න ඕනේ. ඉතින් මේක එකයි තරම් සාහිත්‍ය නැත්තේ. ඔය කට්ටිය වැඩ කරන බලා ඉන්න ඕනේ. ඔය කට්ටිය නැත්තම් දන්නවනේ කට්ටිය පන්ති වල කරන දේවල්. ඒ හින්දා මේක බලාගෙන මොකක් හරි වැඩක් ගන්න විභාගෙට. මොකද විභාගෙට මේ 10 විතරක් නෙමෙයි ඔක්කොම අහන්න එක විභාගය කල් ගියේ සියලු දේවල් අහන හින්දා. ඒකද කිසිම පාඩම අවසාන පාඩම මේවා කියා මේ අත්තරින් දෙක 10 11 සියලුම ඒවා කරන්න වෙනවා. ඉතින් අපි තව කල් තියෙන හින්දා මාස කිහිපයක් ක්ලාස් එකයි සම්මන්ත්‍රණ කිහිපයක් දෙසයි මේ කරන්න ඕනේ. මේ වෙනකම් මේවා ගැන අවබෝධයක් ගන්න. හින්ද මේකේ මගේ ඔයගොල්ලන්ගේ දෙකේම කාලයයි මුදලුයි ශ්‍රමය ඔක්කොම නැස්ති කරන්න නැතුව යම් කිසි වැඩක් ගන්න කියලා මම හිතනවා. හරි එහෙනම් අපි ඊළඟ බලමු. කාබන් පරමාණු තුනක් ආපුවම කොහොමද? සූත්‍රයේ CnH2n. එතකොට C වලට 3 දැම්මා. 2යි එන්නේ. එතකොට H වලට එන්නේ 2 වරක් 3 6යි. එතකොට 3 6යි. එතකොට කාබන් පරමාණු තුනක් ආවොත් එන්නේ ප්‍රොප් අග්නිසත ENE. මේක නම් ප්‍රොපේන්. එතකොට ප්‍රොපීන් වල විභව සූත්‍රයේදී කාබන් පරමාණු තුනක් එනවා. හැබැයි එක ස්ථානයක ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. කට්ටිය කැමති නැහැ මෙතෙන්ද දාන්න පුළුවන්. මම දැන් මෙතෙන් දෙකක් ද්විත්ව බන්ධනයක්. දැන් මෙයාට ඉරි දෙකක් තියෙන ඉන්න තව ඉරි දෙකයි ඕනේ. මෙයාට ඉරි තුනක් තියෙනවා. දැන් මෙයා මේ දෙකයි මේ එකයි තුනක් තියෙන හින්දා මෙයාට එක ඉරයි. මෙයාට එක ඉරයි තියෙන්නේ. මෙයාට තව ඉරි තුනක් දාන්න පුළුවන්. එතකොට ප්‍රොපීන් වල විභව සූත්‍රයේ මෙන්න ප්‍රොපීන් වල විභව සූත්‍රයේ අන්න හොඳයි. එතකොට ඇල්කේන ගැන තමයි වැඩිපුර අහන්නේ. ඇල්කීන ඇල්කයින එහෙම ඕනේ පොඩක් තුත්තක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට කොට්ටියන්ට ගොඩනගා ගන්න පුළුවන් කාබන් පරමාණු 5 6 7 8 ඕන එකක් දාලා එහෙම දිගට හදා යන්න පුළුවන්. හරි? එහෙනම් අවබෝධයක් එන්නට හිතනවා. ඊට පස්සේ අපි යමු මාතෘකාව ලියන්න. ඇල්කයින්. එතකොට ඇල්කයින් වල පොදු සූත්‍රය CnH2n ඍණ 2. CnH2n ඍණ 2 මේකේ කාබන් අර තනි පරමාණු අවස්ථාවක් නේ. ඒ වගේම යම් කිසි ස්ථානයක තියෙන්න ඕනේ ත්‍රිත්ව බන්ධනය. කොහේ තැනක එක ත්‍රිත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. එන පොඩ ලියන්න වෙන්නේ මෙහෙම. ඇල්කයින
ඇල්කයින්. මේ පොදු සූත්‍රය CnH2n ඍණ 2 වේ. මේ පොදු සූත්‍රය CnH2n ඍණ 2 වේ. සමහරවිට දැන් තමයි මේ සමහර කට්ටිය සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මෙහි කාබන් තනි පරමාණු අවස්ථාවක් නොමැත. මේ කාබන් තනි පරමාණු අවස්ථාවක් නොමැත. පහුවෙලා සහභාගී වෙන අයටයි එයාට මේකේ මේ රෙකෝඩ් කරලා වීඩියෝ එකක් පාරක් දාන්නම් WhatsApp එකට. නැත්නම් YouTube එකේ බලා ගන්න පුළුවන්. මොකද පන්ති මේ වෙලාව හිටියනම් තමයි වඩා හොඳ. මොකද අපිට ඊළඟ පන්ති සැලසුම් කරගන්නත් හරක් කතා කරගන්න ඕනේ. දාර WhatsApp group එකටම දෙයාසීස සයන්ස් කියන එකටම ඇඩ් කරා නම් හැම කට්ටියම ඒක ලේසි යාළුවන්ට කියලා ඒකට දාගත්තොත් මට අග්ගලා මේ මැසේජ් එකේ වන්න පුළුවන්. එතකොට මේ පොල් සූත්‍රයේ CnH2n ඍණ 2 වේ. මේ කාබන් තනි පරමාණු අවස්ථාවක් නොමැත. අය තමයි මෙහි එක් ස්ථානයක කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් අඩංගු වේ. මේ එක් ස්ථානයක කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් අඩංගු වේ. නෑ බලමු එකක් ලියන්නේ කොහොමද කියලා. එක අවස්ථාවක් නෙවෙයි දෙක අවස්ථාවක C2යි එතකොට H එන්නේ දෙවරක් දෙක 4යි. ඒ 4ෙන් දෙකක් අඩු වෙන්න ඕනේ. අයත් 2යි. එතකොට ඇල්කයිනි කාබන් දෙකක් වන ඇල්කයිනි සූත්‍රයේ C2H2. එතකොට නම එන්නේ දෙකක් නම් එත් පාසකම y එන්නේ නම එන්නේ එතයින්. මොකද එන්නේ එතයින් කියලා එන්නේ ETHYNE. මේක වායුවක්. මේක සාමාන්‍ය ලංකාවේ භාවිත වෙන වායුවක්. මේ වායු හදාගන්නේ මේ කාබයිඩ් කැල්සියම් කාබයිඩ් කියන එකට වතුර දාපුවම පන්තියේදී මම කරලා පෙන්නනවා. වතුර දාපුවම මේ වායුව පිට වෙනවා. පොඩි අවර්ණ ගන්ධයක් තියෙන වායුවක්. මේක ගිනි ගන්නවා. මේ ගිනි ගන්න අසුළු වායුවක්. ඒක නිසා ඔය සාරවිටය රැට ලාම්පත්තු කරන්නේ මේ එතයින් කියන වායුව. හැබැයි අපි ලංකාවේ කියන්නේ මේකට ඇසිටලීන් කියලා. නේද? ඔකට දන්න දෙයක් තමයි වෙල්ඩින් කරනකොට ගන්න ඔක්සි ඇසිටලීන් දැල්ල. ඔක්සිජන් ටැංකිය ඇසිඩ්ලීන් දෙක එක් කරලා දහනය කරලා ගන්න දැල්ල හොයාගන්නේ මේක. මේ ගැරේජ් එකට ගියාම බලා ගන්න පුළුවන් පන්ති ප්‍රැක්ටිකල් එක කරනවත් එක්ක ඇසිඩ්ලීන් වායුව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේක අර කාබයිඩ් වලට වතුර දාලා හින්දා හදන හින්දා ඔය කට්ටිය ඔය කාබයිඩ් පළතුරු විදිහට තැන් වල දාලා තිබ්බොත් ලින්ක් එක මහතෙන් දෙන්න දන්නේ කාබයිඩ් පළතුරු විදිහට තැන් වල දාලා තිබ්බොත් මේ වායුව පිට වෙලා මේ පළතුරු ඉක්මනට ඉදෙනවා. ඒක නිසා මේ වායුව වෙල්ඩින් කරන්න පළතුරු ඉදවන්න වගේ විවිධ කටයුතු සඳහා මේක ගන්නවා. අපි හැබැයි කට්ටිය දැන් තමයි ජොයින්ට් වෙන එක වෙලාවල් වලට. ටිකක් ඒකයි වෙන්නේ අර පන්තික වගේ නෙමෙයි මේ දෙයට නැතුව වෙනවා මේක කට් වෙනවා ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා මේ තත්ත්වෙ උඩ. පන්තියක් පටන් ගන්න වෙලාවට ඇවිල්ලා වැඩේ කරනවා වගේ නෙමෙයි මේක. කෙසේ වෙතත් එතකොට මේ C2H2 වායුව ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් එතකොට අය පාර සාරාංශය කිව්වොත් හයිඩ්‍රෝකාබන් සහ ඒවායේ ව්‍යුත්පන්න ගැන කතා කරද්දී කාබන් තමයි වැඩිපුරම සංයෝග දෙන සංයෝගය. ඒකෙන් කාබන් වල අංග ජීවී පද්ධති තුල හැදෙන සංයෝග වලට කියවා කාබනික සංයෝග ඕගනික් කම්පවුන්ඩ්. එතකොට ඔය කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල මේ සියලු දේවල් කාබනික සංයෝග වලට අයිති වෙන්නේ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් අයිති උන්නේ නැහැ. මොකද ඒවා ජීවීන් හැදෙන්න කලින් පවා මේ පෘථිවියේ තිබ්බේවා. ඒවා අයිති වෙන්නේ නැහැ. කාබන් අඩංගු වන හැම සංයෝගයක්ම කාබනික නෙමෙයි.
කාබන් අඩංගු සංයෝග කියන්න පුළුවන්. කාබනික කියන්නේ ඕගනික් කියලා කියනවා. ඒකෙන් කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග වුණා. වලට අපි කියව හයිඩ්‍රෝකාබන් කියලා. මේ හයිඩ්‍රෝකාබන් බෙදුව අපි ඇලිපැටික සහ ඇරොමැටික කියලා ශ්‍රේණි කාණ්ඩ දෙකකට. ඒකෙදී අපි කතා කරන්නේ ඇලිපැටික. ඇලිපැටිකව ශ්‍රේණි තුනකට බෙදුවා. මතක ඇති ඇල්කේන, ඇල්කීන, ඇල්කයින්. ඇල්කේන වල සූත්‍රය උනේ CnH2n ධන දෙක, අනික CnH2n මේක CnH2n ඍණ දෙක. ඉතින් මම එතකොට අවබෝධයක් ඇති ඒ තියෙනේම. එතකොට මතක ඇති පෙට්‍රල් වල බහුලවම තියෙන හයිඩ්‍රෝකාබනය තමයි ඇල්කේන එක. එහෙනම් ඔකට පෙට්‍රල් සෙඩ් වලට ගියාම කියති 95 ඔක්ටේන් කියලා අහලා ඇති. ඔක්ටා කියන්නේ 8. එතකොට C8යි 2යින් ධන දෙකනේ. එතකොට 8 වරක් 2 16ක දෙකක් වෙන්න 18. එතකොට ඔක්ටේන් ANE කියලා එනවා. ඔක්ටේන් වල ඔක්ටා කියන්නේ 8යි. පෙට්‍රල් වල තියෙන මේක ඔක්ටේන් වල සූත්‍රය මේකයි. එතකොට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඒ ඔක්කොම ඇවිල්ලා හයිඩ්‍රෝකාබන් සංයෝග. ඒකෙදි බහුලවම භාවිත වන මීතේන් ඇල්කේනයක්, ස්වභාවික වායු වන ඉතේන් ඇල්කේනයක්, ඊට පස්සේ LP ගෑස් වල තියෙන ප්‍රොපේන් සහ බියුටේන් ඇල්කේනයක්, පෙට්‍රල් වල තියෙන ඔක්ටේන් ඇල්කේනයක්. ඒ වගේ දැන් මේ කතා කරා. දැන් මේ පාඩමත් වශයෙන්ම හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න කීවට කොටස් දෙකයි. හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න හා හයිඩ්‍රෝකාබන් සහ ඒවායේ ව්‍යුත්පන්න හා බහුවාදයක. මම අද ඉස්ලාම වශයෙන් බහුවාදයක වෙන වෙලාවක් දා ගන්නවා කරන්න ඔබට යගේ කාලය ලබල්ලා. අද ඊට පස්සේ කරන්න යන්නේ මොකද්ද මේ ව්‍යුත්පන්න කියන එක. මොකද්ද මේ ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ? ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ මෙන්න මේ හයිඩ්‍රෝකාබන් සංයෝගයකට නැති හයිඩ්‍රජන් දෙනවා තියෙන්නේ. මේ සංයෝගයක හයිඩ්‍රජන් ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් මූලද්‍රව්‍යයක් ආදේශ වෙච්චහම නැත්නම් මුල් කෙනා හයිඩ්‍රෝකාබනයක් තමයි. දැන් මේකේ හයිඩ්‍රජන් සම්පූර්ණයෙන්ම අයින් වෙච්චාම ඔකට එකයි මේක හයිඩ්‍රෝකාබනයක් නෙමෙයි කියලා. නමුත් අර මුල් උප්පත්තිය පටන් ගන්න බලද්දී හයිඩ්‍රෝකාබනයකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද මෙන්න මේ හයිඩ්‍රෝකාබනයේට හයිඩ්‍රජන් එකක් හෝ දෙකක් හෝ ඔක්කොම හරි ගැලවිලා වෙනත් ආදේශ විශේෂයෙන්ම මේ සංයුක්තාවයට සමාන සංයුක්තාව එකයිනේ. 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුක්තාව එකයි. ඒක නිසා 7 වෙනි කාණ්ඩේ මතක ඇති ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් තියෙන්නේ. හරිද? 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලට කියන්නේ හැලජන්. එතකොට හැලජන් මුත්‍ර සංයෝග වලට කියන්නේ හේලයිඩ කියලා. එතකොට ඔන්න ඔවා එකක් හෝ කීපයක් සම්බන්ධ වෙච්චහම හැදෙන සංයෝග වලට කියනවා හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න. ඉතින් ලියන්න මාතෘකාව හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න කියනවා. derivatives of hydrocarbons. එතන යම් කිසි හයිඩ්‍රෝකාබන් සංයෝගයක ඇති හයිඩ්‍රජන් වෙනුවට හයිඩ්‍රජන් ඉවත් කොට වෙනත් පරමාණුවක් ආදේශ වීමෙන් සෑදෙන සංයෝග excuse me sir. එහෙමද? sir C දෙක අතර ද්විත්ව බන්ධනයක් එන්න ඕනේ නැද්ද? මොකටද? ඔය ඇඳලා තියෙනවා. මේකේ හරි මම මේ නිකන් පෙන්නුවේ මේ හරි මම නිකන් පෙන්නුවේ මේ සංයෝගයකට මොකද හරි එකට මේ සංයෝගයකට හයිඩ්‍රජන් අයින් කරන කතාව. මෙහෙම ආවොත් දිත්ත වර්ණයක් කියනවා. මම මේ නිකන් උදාහරණයක් ගත්ත එක. මොකක් හරි කමන්නේ හයිඩ්‍රෝකාබන් සංයෝගයකට මේ තියෙන මේ එකට හයිඩ්‍රජන් අයින් වෙලා මේ මොකක් හරි එකක් ආදේශ වෙනවා. හරි? මම මේකෙන් පස්සේ ගන්න උදාහරණයක්. මේක විතරක් නෙමෙයි තියෙන්න ඕනේ ඕනෑම එකකට පුළුවන්. උදාහරණයක් මීතේන් වල මෙහෙම තියෙනවානේ.
ඒකටත් හයිඩ්‍රජන් වටේ තියෙනවා ගැලවෙන්න පුළුවන් ඈ. අපි නම් කියමු. එතකොට කීවේ එතකොට මොකද්ද? යම් කිසි හයිඩ්‍රෝකාබන් සංයෝගයක හයිඩ්‍රජන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් මූල ද්‍රව්‍යයක් ආදේශ වීමෙන් සෑදෙන සංයෝග වලට හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්නය කියනවා. ඒක තේරුණාද නැහැ? හරි දැන් බලමු අපි එහෙම එකක්. එහෙමවත් දන්නේ. හරි. දැන් අපි දන්න එකක් තමයි මේක. මෙතේන් මීතේන්. කාබන් හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. දැන් මේකට හයිඩ්‍රජන් පරමාණු 3ක් ඒ ප්‍රතික්‍රියාවක් කරලා ගන්නේ හයිඩ්‍රජන් පරමාණු 3ක් අයින් කරලා ඒ වෙනකොට දාන ක්ලෝරින් පරමාණු 3ක්. එතකොට මේකේ සූත්‍රය එන්නේ CHCl3. ඔකට අච්චු පොතේ නෑ මේක. මේක නමුත් ඔකට දැනගන්න ඕන එකක් CHCl3 මේක බර වැඩි හින්දා දැන් මේක නම් වායුවක් ලෙස තියෙන නමුත් ක්ලෝරින් පරමාණු ආපුවම බර වැඩි වෙලා මේක දියරයක් බවට පත් වෙනවා. මේ කවුරුත් අහලා තියෙන එකක් තමයි ක්ලෝරෝෆෝම්. તો සී නැති කරන්න ගන්නේ. කුරුත් ගන්නවා මේ වෛද්‍යවරුත් භාවිතා කරනවා. ඒකද ඕනේ විවිධ ප්‍රයෝජන ගන්න පුළුවන් මේ ක්ලෝරෝෆෝම්. එතකොට මේ ක්ලෝරෝෆෝම් වලින් හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්නයක්. මේක ඔකට යන අච්චුපොතේ නෑ. අච්චුපොතේ තියෙන්නේ අනෙක් කතාව. මේක දැනගන්න මේකේ නම මේක කියන්නේ ක්ලෝරෝෆෝම්. හැබැයි අපි මේක විද්‍යානුකූලව කියන්නේ ක්ලෝරින් 3ක් තියෙනවා. මේකේ නම මොකක්ද? අන්න එහෙම එතකොට නම ගන්න මේකේ. එතකොට මෙයා මෙතේන් දැන් ක්ලෝරින් 3ක් ආපු හින්දා ට්‍රයි කියන්නේ 3යි ට්‍රයික්ලෝරෝමෙතේන්. හරිද? ට්‍රයික්ලෝරෝමෙතේන් කියන එක සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ක්ලෝරෝෆෝම් කියලා. හරිද? දැන් අපි ඔකට්ටියන්ගේ අච්චුපතේ තියෙන ව්‍යුත්පන්නයකට යමු. මොකද්ද? C2H4. හරි? එතකොට දෙකයි දෙකේව දෙගුණයක්. හින්දා මේක කාබන් පරමාණු දෙක නම් ඒත් දෙකයි ඒ වගේ දෙගුණයක් නම් මේක ඇල්කීනයක්. ඇල්කීනයක් නම් ඉස්සරෙන්නේ ENE. එතකොට මෙයා එතීන්. එතකොට එතීන් වල අනිවාර්යයෙන්ම කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. CC සෑදෙන හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්නය ක්ලෝරින් තියෙනවා එතීන් වල ක්ලෝරෝ එතීන් ලෙස හඳුන්වනවා. ව්‍යුත්පන්නය ක්ලෝරෝ එතීන් ලෙස හඳුන්වනවා. ඔකට යන මේක රෙකෝඩ් කරගන්න පුළුවන් දන්නේ රෙකෝඩ් කරගත්තා නම් ඊට පස්සේ පාරක් බලන්න හරි එහෙනම් කරගන්න පුළුවන් මාත් හැම වෙලාවෙම රෙකෝඩ් කරගන්න මම අමතක වෙනවා. ඒක රෙකෝඩ් ලිස්ට් එක පාරක් දාන්න පුළුවන් අය පාරක්. හරි? අපි ඊට පස්සේ මෙන්න මේ එතීන් වල ඔකට යන්නේ විභාගයට අහන්නේ එතීන් ගැන හින්දා එතීන් වල හයිඩ්‍රජන් 4ම අයින් කරලා ඒ වෙනුවට අපි දානවා ක්ලෝරින් 4. ඒ ක්ලෝරින් 4ක් දාන්න පුළුවන්. හරිද? එතකොට ට්‍රයික්ලෝරෝ එතීන් බවට පත් වෙනවා. සෝරි 4ක් ඉඳ ටෙට්‍රා වෙනවා. හරි? 4ක් ආපුවම ටෙට්‍රා ක්ලෝරෝ එතීන් එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දානවා ක්ලෝරින්. එතකොට මේකට නම් දෙන්නේ
දෙකක් ආවොත් ඩයි, තුනක් ආවොත් ට්‍රයි, හතරක් ආවොත් ටෙට්‍රා. කාබන් පරමාණු වල මතකනේ කාබන් පරමාණු එකක් ආවොත් මෙත්, දෙකක් ආවොත් එත්, තුනක් ආවොත් ප්‍රොප්, හතරක් ආවොත් බියුට්. අන්න එහෙම කාබන් පරමාණු නම් කරනකොට අනික් ඒවා ආවොම කාබන් දෙකයි නම් කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් දෙකයි. ඩයි ඔක්සයිඩ්. ට්‍රයි කියන්නේ තුනයි. අන්න ඒ වගේ මේක දැන් ඉතින් වලට ෆ්ලෝරින් 4යි. එතකොට 4 නම් ටෙට්‍රා, ෆ්ලෝරින් 4 නිසා මේකේ නම ටෙට්‍රාෆ්ලෝරෝ එතින්. ඔන්නෝම විවිධ ව්‍යුත්පන්න හදා ගන්න පුළුවන්. අර මේ පොඩි මේ මම ලින්ක් එක එවුවා දැන් අලුත් එක. පොඩි ඉන්න හරි. මේ ලින්ක් එක කට් වෙනකොට මේ අනික කට්ටිය මට ජොයින් කරන්නයි එහෙම සිද්ධියක් තියෙනවා. එහෙනම් ඒ කතා කරේ හයිඩ්‍රෝකාබන් වල හයිඩ්‍රජන් වෙනුවට වෙනත් කට්ටිය ආදේශ වීමෙන් හැදෙන එක. ඉස්ලාම කීවා මීතේන් වලට ක්ලෝරින් 3ක් සම්බන්ධ වෙලා ආවා ට්‍රයික්ලෝරෝ මීතේන් කියලා. ඒවත් මේ අපි සීනති කරන්න ගන්න වායුව ඇසිඩ්ලීන්. ක්ලෝරෝෆෝම්. ඊට පස්සේ ඔකට්ටියන්ට මේකට ක්ලෝරින් එකක් සම්බන්ධ වෙලා ආවා. ක්ලෝරෝඑතීන් කියලා. ඊට පස්සේ මේකට ෆ්ලෝරින් 4ක් සම්බන්ධ වෙලා ආවා. ඉතීන් වලට ෆ්ලෝරින් 4ක් ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. මීට අමතරව ඔකට්ටිය මේ මීතේන් වල හයිඩ්‍රජන් වෙනකොට මේ එකම જાතිය එකක් ආදේශ වෙන්න ඕනේ නැහැ. එකම જાතියක් ආදේශ වෙන්න ඕනේ නැහැ. මෙහිම ආදේශ වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් 3ක් වෙනුවට ක්ලෝරින් 3ක් ආදේශ වෙනවා. හරි ක්ලෝරින් 3ක් ආදේශ වෙනවා. මෙතෙන්ට ආදේශ වෙනවා ක්ලෝරින් එකක්. එතකොට මේක දැනගන්න ඕන එකක් සංයෝගයක්. එතකොට මේකේ කාබන් ෆ්ලෝරින් 3යි. මේක සෑහෙන්න පාරිසරික අර්බුද ඇති වෙන්න අපි අවසාන පාඩමේ කතා කරන මේ වගේ හරිතාගාර ආචරණ ඒවා ඇති වෙන්න බලපාන වායුවක් ඔය ස්තර සීතකරණ වලින් ඊළඟට වායු සමීකරණ පිට වෙන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන සංයෝගයක් ඇවිල්ලා ඒක මොකක්ද හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්නයක්. එතකොට ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන එක අපි කෙටියෙන් හඳුන්වන්නේ CFC කියලා. එතකොට එකක් වායුවක් ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ඔය වගේ එතකොට දැන් තේරෙනවා ඉතින් මේ වාට් ಜಾති තියෙනවා මේ වගේ අදපු හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න. එතකොට ඒ වගේ නම් මූලික අවබෝධයක් තියෙන නැති මේ පාඩමේ දැන් අපි මේ කට් වෙන ප්‍රශ්නේ තිහින්දා අපි කට් වෙනකම් මේ අනිකේ පොඩි කොටසක් අපි හඳුන්වන්න යන්නේ. ඒක ටක් ගාලා බලාගමු. නැත්තම් මේ එතකොට පාඩමනේ ඉවරයි වගේ. ඒකින්ද මේ බහුවලයාවත කියන පොඩ්ඩක් දැනගමු ටක් ගාලා. අය කටුනොත් අපි ලින්ක් කරන්න ඊළඟ දවසක අය මෙයා කරන්න බලමු. බහුවලයාවත polymers මේක 9 පාඩමේ පරණ සිලබස් එකේ 9 පාඩමේ පවා තිබ්බ එකක්. බහුවලයක් කියන්නේ ඉතා කුඩා අණු එක જાතිය හෝ වෙනස් වෙන්නත් පුළුවන්. කුඩා අණු විශාල සංඛ්‍යාවක් එකට එකට බැඳීමෙන් සෑදෙන විශාල සංකීර්ණ අණුවක්. ඔතන මේ පාඩමට සම්බන්ධ කරලා තියෙන හුඟක් හයිඩ්‍රෝකාබන් එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන් වල ව්‍යුත්පන්න වලින් තමයි මේ බහුවයක කෘත්‍රිමව හදන්නේ. නමුත් ස්වභාවිකව හැදුණු බහුවයක ඕන තරම් තියෙනවා. උදාහරණයක් ප්‍රෝටීන්, පිටි, පිෂ්ඨය, ග්ලයිකෝජන්, ඒ වගේ සෙලියුලෝස් ඒ ඔක්කොම ඇවිල්ලා ස්වභාවික රබර් ස්වභාවික බහුවයක. නමුත් ඔකට අහලා තියෙන පොලිතීන්, PVC ඒ වගේ දේවල් කෘත්‍රිම බහුවයක.
ඒ නිසා මේ පාඩමේටම දාලා තියෙනවා බහුවායක කොටස. එතකොට මේ මාගේ කුඩා අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක බැඳීමෙන් හෙවත් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන විශාල යෝධාණුවට කියනවා බහු අවයවයක් කිව්වත් පොලිමර් එකක් කියලා. එතකොට මේ සෑදෙන චූටි තනු අණු වලට කියන්නේ ඒකාවයවක. ඉංග්‍රීසියෙන් මොනම කියනවා මොනම. එයා පොලිමර්. මොනම වලින් පොලිමර් සෑදීමේ ක්‍රියාවලියට කියන්නේ පොලිමරයිසේෂන් එවත් බහු අවයවීකරණය. දැන් මම කියන්නේ යනවා පොඩ්ඩක් නෝට් දෙන්න කලින් මේ අය කාලේ ඉවර කියලා බිල් එක ගහන්න කලින් මේ පොඩ්ඩක් මේක පෙන්වන්න යන්නේ. එතකොට මෙන්න මේක හරි ලේසියෙන්ම ගොඩනගා ගන්න පුළුවන්. අපි ගන්න එකක් තමයි ඉස්සලා තිබ්බේ C2H4. එතීන්. ඒතර මේ වගේ එතීන් අණු විශාල ගාණක් බෙදිච්චාම සෑදෙන සංයෝගය මොකද්ද? ඒ නම ගන්නෙ ඉස්සරහට පොලි කියලා දාන්න ඕන. හැදුනේ කාගෙන්ද? එතීන් වලින්. එතකොට සෑදුණු සංයෝගය මේ එතීන් කියන වායුව පීඩනයට ලක් කරලා සෑදෙන ඝන ද්‍රව්‍යයක් තමයි කවුරුත් භාවිතා කරන පොලි එතීන් හෙවත් පොලිතීන්. එතකොට මොනොමේ මේ එක අවයවයක එතීන් මේක උදාහරණයක් කිව්වේ ඒවා විශාල සංඛ්‍යාවක් ඉතින් ගැට ගැහිච්චා සෑදෙන්නේ සම්පූර්ණ ස්වභාවය වෙනස් වෙනවා. මේක වායුවක් අරක වායුවක් නෙමෙයි. ඔකට පොලිතීන් දැකලා තියෙනවනේ. එතකොට ඒකට කියන්නේ පොලි එතීන් නැත්නම් පොලිතීන්. එතකොට මේකේ කොහොමද හැදුනේ? මේක තිබ්බේ මෙහෙම. මේ වාගේ දැන් අණු විශාල ගාණක් තියෙනවනේ මෙහෙම. මේ කණුවක් මේ තව අණුවක් කොහොම තියෙනකොට මේවා එකේ ලං වෙනකොට මෙයාගේ මේ දිත්ත බන්ධනය ගැලවිලා නැත්නම් ජොයින්ට් වෙනවා. ඒකෝර මෙතන දිත්ත බන්ධනයක් නැහැ. ඊට පස්සේ මේක ගැලවිලා මෙයාත් එක්ක ජොයින්ට් වෙනවා. මෙතන දිත්ත බන්ධනයක් නැහැ. මේක මෙයාට. ඒ වගේ දිග දාමයක් හැදෙනවා. එතකොට ඒකේ දිත්ත බන්ධනය නැහැ. පොලිතීන් වල නැහැ. එතීන් වල තියෙනවා. දැන් මෙන්න මෙහෙම දිග එකක් හැදෙනවා කෙලවරක් නැතුව මේක ලියන්න පුළුවන් මෙහෙම දිගට. මෙයාට හයිඩ්‍රජන් එන්නේ. ඒතර ඔන්න පොලිතීන් වල කතාව. නමුත් දැන් මේක මේ මෙහෙම ලියන්න බෑනේ. ඒකින්ද මේක අපි ලියන්නේ මේ වාගේ අණු තමයි විශාල ගාණක් කාලේ. අන්න එහෙමයි ඒකේ බහුආයක ස්වරූපේ ලියන්නේ. හරි? එතකොට මේ කෙටියෙන් මේ බහුආයකයක් ගැන පොඩි අදහසක් දෙන්න ඕනේ නේද? එතකොට පොලිතීන් හැදෙන හැටි කතා කරොත් එහෙම මේක තමයි ඒකාවයවක. ඒක විභව සූත්‍රය අපි ඉස්සලා යන්නනේ. එතකොට මේ විදිහට අණු දෙක එනකොට ඒ එකක් ගැලවිලා මේකට සම්බන්ධ වෙන පොලිමක් හැදෙනවා. ඒක මේ පොලිම ලියන්න බැරි හින්දා එකක් අරගෙන මේ රීල් දෙක පිටර තියෙන වහනක් දාලා එන් ගානක් දාපුවාම ඒක තමයි පොලිතීන් වල විභව සූත්‍රය ලියන්නේ. එතකොට හැම වෙලාවෙම හම්බුනේ මෙන්න මේ කෑලි. හැම වෙලාවෙම මේ කෑලි හම්බුනේ හින්දා විදිහ හැම වෙලාවෙම ඉන්නේ මේක නිසා ඒකට අපි කියනවා රිපීටින් යුනිට් කියලා පුනරාවර්තන ඒකකය. එතකොට ඒක ලියන්නේ මෙහෙම ටියුට් එකේ තියෙනවා බලන්න අච්චුවෙන් බලන්න පුළුවන්. ඒකට කියන්නේ පුනරාවර්තන ඒකකය. එතකොට පොලිතීන් වල ඒකාවයවකය. ඒ මොකද්ද මේක? කියන්නේ පොලිතීන් වල විභව සූත්‍රය. ඒ කට්ටියකින් තමයි පොලිතීන් හැදෙන්නේ. එතකොට පොලිතීන් හැදෙන්නේ මොකද්ද? එතීන් වලින්. එතකොට මේ තමයි එතීන් අණු. එතකොට මේකද කියන්නේ ඒකාවයවකය මොනම එක. එතකොට ඒවා විශාල සංඛ්‍යාවක් මොකද බහුවයක් හැදෙන ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ප්‍රධාන ක්‍රම දෙකකට අරගෙන කොටස් වලට බෙදනවා.
මේකෙදි වෙන්නේ මොකද්ද? මේ ද්විත්ව බන්ධනේ එකක් ගැලවිලා ඊළඟකට සම්බන්ධ වෙනවා. හරිද? ඒක අන්න එහෙම වෙලා තමයි මෙහෙම පොලිමක් හැදෙන්නේ. එතකොට ඒක දිගට කෙලවරන්න තු ලියන්න බැරි හින්දා මේක අපි ලියන්නේ එකක් අරගෙන ද්විත්ව බන්ධනේ දාන්න නෑ මේකට. දැන් ඉර තියෙන්නේ. මොකද ඒක ගිහම එහාට. මෙන්න මෙහෙම කළා දාලා එන්න කුරක් දාපුවාම ඒ තමයි පොලිතීන් වල බහුවචකේ ලියන හැටි. එතකොට මේකේ වරහණයි එන්න කුරයි අයින් කරලා මෙන්න මෙහෙම ලියපුවාම ඒකට කියන්නේ පොලිතීන් වල ඒකාවයවකය. ඒක තමයි පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකකය කියන්නේ විදින් විදිය දිගටම හම්බෙන්නේ අන්න ඒක. එතකොට විභාගයේදී මම දැම්මව කට්ටිය යන්න මම හිතන්නේ ඒකේ PDF එක ඒ ටියුට් එකේ තියෙනවා මේවා ටික විභාග වලට ඇවිල්ලා. මේ ළඟදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය බලන්න ඒකේ තියෙනවා පොඩ්ඩක් ඒක ලියලා උත්තර බලන්න එහෙම තව ක්‍රමයක් අපි හදාගමු. මේ ඒක ටියුට් එක කරන්න යම්කිසි අදහසක් තියෙනවා. මොකද ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් හරි අරන් අහන්න මේ අවශ්‍ය උත්තරේ දෙන්න. එතකොට නෝට් එක ලියන්න කලින් මේ බලා ගන්න පුළුවන් බහුවායක කියන්නේ සරල අණු. ඒවට කියන්නේ ඒකාවයකය කියන ඒවා එකිනෙක බැඳීමෙන් සෑදෙන යෝධ අණුවක්. හරිද? එතකොට මේවා ස්වභාවික වර්ගීකරණයේ ක්‍රම දෙකක් තියෙනවා. මේ සම්භාව්‍ය අණුවයි ව්‍යුහය අණුවයි. සම්භාව්‍ය අණුව බෙදන්නේ ස්වභාවික සහ કૃතිම කියලා. දැන් ස්වභාවික ඒවාට තමයි ගත්තේ. එතකොට රබර්, පිෂ්ඨය, DNA අණු, ප්‍රෝටීන් ඒවා. දැන් ප්‍රෝටීන් වල ඇවිල්ලා එතකොට ඒකාවයකය මොකද්ද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ග්ලූකෝස් බහු අවයවීකරණය වෙලා පිෂ්ඨය හැදෙනවා. ඒ වගේම ග්ලයිකෝජන්, සෙලුලෝස් හැදෙනවා. හැබැයි ග්ලූකෝස් බහු අවයවීකරණය වෙලා සෑදෙන පිෂ්ඨය, සෙලුලෝසුයි, ග්ලයිකෝජනුයි වෙනස්කම් තියෙනවා. මොකද ඒ වගේ ව්‍යුහය වෙනස්. මොකද මේවා එක එක ආකාරයට හැදෙනවා. ඒ නිසා ව්‍යුහය අනුව දැන් රබර් එහෙම බලද්දි අච්චුවල පොඩක් කියව ගන්න හරස් දාම සහිත, රේඛීය දාම සහිත කියලා එහෙම ව්‍යුහය අනුව අපි නැවත බෙදීමක් කරනවා. එතකොට මේකෙන් දැනගන්න ඕන දේ තමයි පොලිතීන් ගත්තොත් හැදලා තියෙන්නේ එතීන් අණු එකතු වෙලා. එතකොට C2H4 අපි මෙලිවන්නේ මේක. ඒ තමයි එතීන් අණුව ඒකාවයකය. එතකොට ඒව ගැට ගහලා අපි මේ පොලිමක් හදිච්චාම මේක ලියන්නේ මෙන්න මේ විදිහට. හරිම ලේසි. මෙතන තියෙන ද්විත්ව බන්ධනේ ගැලවිලා මෙතෙන්ද ගිහිල්ලා. මෙහෙම ගියානේ. ඒ නිසා මේක දාලා වරහන් දාලා මේ ඉරි දෙක පිටර තියෙන්න ඕන. එන්දා කොහොම තමයි පොලිතීන් වල බහුවායක නිරූපණය කරන්නේ. ඊට පස්සේ පොලිතීන් වල දිගින් දිගටම හම්බුනේ මේවා නිසා අපි ඒකට කියනවා මොකද්ද? පුනරාවර්තන ඒකක රිපීටින් යුනිට් එක. එතකොට ඒ රිපීටින් යුනිට් එක පෙන්වන්නේ මෙන්න මෙහෙම. ඒකේ වරහන සහ එන්න අකුර නැහැ. ඔන්න ඔය ටික තමයි ඒක සම්බන්ධ සිද්ධිය. ඔය පාඩමේ සම්පූර්ණ කතාව ඔච්චරයි. ඉතින් ඊට පස්සේ තියෙන්නේ පොලිතීන් වලින් වෙන ඔය පොලිතීන් නැත්නම් කෘත්‍රිම බහුවායක වලින් වෙන පරිසරයට වෙන හානිය. ඒවා පොඩ්ඩක් පොත කියවගෙන වෙන්න පුළුවන්. පන්තියක වගේ ඔක්කොම ටික මේක කට්ටුයි පැහැදිලි කරන්න බෑ. මොකද සමහර ළමයි දැනුත් ඇඩ්මිට් වෙලා තියෙනවා. ඉතින් මේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විඩින් විඩේ කට්ටිය මම වෙනවා නේ අයට මේ WhatsApp එකට අය පාරක් වීඩියෝ එක දාන්නම්. හරිද? ඉතින් වීඩියෝ එක දානකොට අය බලා ගන්න පුළුවන් යම් යම් ඒවා ගැටලු වෙන්නේ. මම දැන් මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න උනත් පුළුවන් කට්ටියට මොන හරි අදහස් ඇති වෙන ගැටලු මොකද්ද අපි ඊළඟ පන්තිය දාගන්න ඕනේ කොහොමද කියලා. ඒක ඔයත් මේක බල බල පොඩි සටහනකුත් හදාගන්න වෙනවා. කොහොම හරි මේ කෙටි කාලයක් තුල මේ කෙටි පාඩමක් වුණා පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ තත්ත්වය මොකද්ද? ඈ මම නෑ මයික් ඔන් කරන්න ඕනේ නැද්ද දන්නේ නැහැ මම මොකද ගැටලු එහෙම මොකද උනේ? සමන්සිංහ මොකද දැන් ඇහෙනවා කියන ඒවා. ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඇහෙනවා සර්. මොකද අදහස් මොකද මේ එක දිගට ජොයින්ට් වෙන්න පුළුවන් වුණාද? රෙකෝඩින් එක රෙකෝඩ් ඔක්කොම කරේ නෑ. ඉතින් රෙකෝඩ් කරපු ටික ගන්න පුළුවන්. මේ පාඩමේ දැන් කරපු ටිකේ ගැටලුවක් තියෙනවා මොනවා හරි?
කාට හරි මොකද ගැටලුවක් තියෙනවා අහන්නකෝ මේ පොඩි ඉන්ට්‍රාදයක් නෑ බහුවයක වල සිද්ධිය තියෙනවා ඊළඟට හයිඩ්‍රෝකාබන් ඒ වගේ ව්‍යුත්පන්න ඔය ටික තමයි තිබ්බේ හයිඩ්‍රෝකාබන් වල අච්චු පොතේ වැඩිපුරම තියෙන්නේ මේ ඇල්කේන ගැන CnH2n ධන දෙක සූත්‍රයේ නමුත් CnH2n සූත්‍රයෙන් එන ඉතින් ඕන වෙනවා මේ බහුවායක පෙන්වන්න. මොකද බහුවායක හැදෙනකොට විශේෂයෙන්ම කට්ටියන්ගේ පොතේ තියෙනවා මේ ඉතින් වල බහුවායක තියෙනවා. ඉතින් වල බහුවායකේ පොලිතීන් හැදෙනවා. මීට අමතරව මේකට ක්ලෝරින් එකතු වෙලා හැදෙනවා. ක්ලෝරෝඉතින්. එතකොට හරි ක්ලෝරෝඑතින් වලට ඉස්සර කිව්වේ වයිනයිල් ක්ලෝරයිඩ් කියලා. ඒකට කිව්වේ වයිනයිල් ක්ලෝරයිඩ් දෙකක් පොඩ්ඩක් පෙන්නන්නම්. මේකට එතින් වලට ක්ලෝරින් එකක් ආපුවම ක්ලෝරෝඑතින්. ඒක ඉස්සර කිව්වේ වයිනයිල් ක්ලෝරයිඩ්. එතකොට ක්ලෝරීඑතින් අණු විශාල ගානක් එක්කෙච්චාම දෙන්නේ අපි ඉස්සලා කිව්වේ වයිනයිල් ක්ලෝරයිඩ් නිසා පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයිනයිල් ක්ලෝරයිඩ් කියන කෙටි කරලා තමයි PVC කියන්නේ. බට වලට ගන්න වතුර යන බට. එතකොට මේ PVC බට කියන්නේ එතකොට එතින් වල ව්‍යුත්පන්නයක් වන ක්ලෝරින් එක්කලා හැදෙන ක්ලෝරෝඑතින් හිමත් ඉස්තර නම කිව්වේ වයිනයිල් ක්ලෝරයිඩ් එක්කලා භූභාගීකරණය වෙලා හැදුන එක. එතකොට ඒක කෙටියෙන් කියන්නේ PVC. එතකොට ඒකේ හැදුනේ එතින් වලින්. මේ දාන හයිඩ්‍රජන්. ඒකට ක්ලෝරින් එකක් එකතු වෙලා ආවා. ක්ලෝරෝඑතින් දිවත් වයිනයිල් ක්ලෝරයිඩ්. ඒක ඉස්සර නම. එතකොට මේවා බහුව්‍යාකරණය වෙනකොට මේ ළඟ තියෙන අණු වලට මෙයා ගැලවිලා මෙයා ජොයින්ට් වෙනවා. හරි එහෙම ජොයින්ට් වෙච්චාම එතකොට මෙයා තමයි ක්ලෝරෝඑතින් වල විව සූත්‍රය. ඒවත් ඒකාවයකේ. එතකොට ඒකේ PVC වල පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වල බහුව්‍යාක කියන්නේ කොට නැදීර නැති වෙනවා. එන්න මෙහෙම. ඒ ටියුට් එක ගෙවුවා මම PDF එකේ ඒකේ print out එකක් කරන් හරි උත්තර ලියපුවම හරියනවා. මෙන්න PVC වල බහුව්‍යාක පෙන්න හැටි. එන් කියන්නේ විශාල ගණන් අමු තියෙනවා ගණන් කරන්න බැරි සංඛ්‍යාවක්. ඊට පස්සේ ඒකේ පුනරාවර්තනයක කියනවා රිපීටින් යුනිට් එක දානකොට හරිම ලේසි වරහන් ඉවත් වෙලා එනේ මෙහෙම එනවා. ඒකට ඒක ඇහුවොත් එහෙම පුනරාවර්තනය කියේ මොකද්ද? නැත්නම් ඒක ලියන්නේ කොහොමද බහුව්‍යාකයේ විදිහට? අන්න ඒ වගේ කාරණා ටික. ඒකාවයකයේ මොකද්ද? කියලා යන්න. අතන මේක ඒකාවයක පුනරාවර්තන ඒකකය බහුව්‍යාකය. ඔය තමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ තා පොඩ්ඩක් එලා තිබ්බොත් කියන්නම් මේක. ඇති. රබර් කියන්නේ බහුව්‍යාකය. ඒතර ස්වභාවික රබර් කියලා ගන්නේ අයිසෝප්‍රීන් කියන බහුව්‍යාක අණුව. හරිද? හරිද? ඒක බහුව්‍යාකරණය වෙලා සෑදෙන එකට කියන්නේ පොලි අයිසෝප්‍රීන්. එතකොට විභාගයට ඒකත් අහලා තිබ්බා. ඒකේ චූටි වෙනසක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලාගන්න. Good morning. පොඩි මම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරනවා ඒකේ ළමයිට. මම තමයි බයින් එක ගන්නද?
හරි තවත් මේ කට්ටිය කෝල් කරලා තමයි දැන් තමයි අහන්නේ මේ කට්ටිය මොවෙන්ද කියලා. අපි ඒක පස්සේ මොකක් හරි කරමු. දැන් බලගමු අපි මේ අවසාන කොටස. මේකේ කාබන් පරමාණු බලන්න 1 2 3 4 5යි. හැබැයි තිබ්බට මේකට මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මේකට තව දෙකක් ඕනේ. හයිඩ්‍රජන්. මේකේ තියෙනවා 1 2 මේකට 1 2 3 4යි මේක හරි. මේකේ 3යි තව එකක් එන්නවා හයිඩ්‍රජන්. මේකේ 2යි තියෙන්නේ හයිඩ්‍රජන් 4යි. මේක මේ මැථමැටික්ස් විභාගවල අහලා තියෙනවා මේ ගැන විස්තර. ඒ හින්දා මේවා මේ ටිකක් අමාරුයි කියලා මග අරින්න බෑ. ඕලෙවල් එක බලපුවම මුදලින් පේනවා. එතකොට මේකට කියන්නේ අයිසෝප්‍රීන් අණු. හරි? අයිසෝප්‍රීන් අණුව කියන්නේ ස්වභාවික රබර්. ඒකට එතකොට අර විද්‍යාත්මක හිතුවොත් පොලි අයිසෝප්‍රීන් වල ඒකාවයවක. එතකොට මේකෙදි ළඟ තියෙන අණු එකිනෙක බැඳෙනකොට වෙන්නේ කොහොමද? යාබ දණුවක් ගන්නකො. ඔය යාබ දණුවත් මෙහෙම තියෙනවා. එහෙම තියෙනවා. එතකොට මේක ගිහිල්ලා මෙතෙන්ද ජොයින්ට් වෙනවා. මේක ගිහිල්ලා ඊට යාබ දණුව ජොයින්ට් වෙනවා. ඒක නිසා අන්න එහෙම ජොයින්ට් වුණාන් පස්සේ මේ අණුව මෙතෙන්ද පයින්නවා, මේක මෙතෙන්ද පයින්නවා, මේක මෙතෙන්ද පයින්න හින්දා මෙන්න මේකේ බහු අවයවකේ ලියන්නේ කොහොමද? C මේ ඉර වලකට එකයි ගන්න. දැන් මේකට මෙතෙන්ද ගියා ඉර දෙකයි. ඉරයි. මේ C මේක ගියා අතෙන්ද. ඔන්න මේක අතෙන්ද ගියා. එතකොට දැන් මෙයා යාබද එක්කෙනා එක්ක සම්බන්ධ වෙලා තියෙන මේක ඉරක් ගහනවා. මෙයා යාබද එක්කෙනා එක්ක සම්බන්ධ වෙලා මේක ඉරක් ගහනවා. දැන් හයිඩ්‍රජන් මෙහෙම එනවා. දැන් මේක මෙතෙන්ද ගියා, මෙයා අතෙන්ද ගියා, මෙයාගේ එක්කෙනා මෙතෙන්ද ආවා. ඉත් දෙක දෙපැත්තේ තියෙනවා. එතකොට සෑහෙන වෙනසක් වුණා. පොලිතීන් වලට පොඩි වෙනසක් වුණා. පොලිතීන් වල ද්විත්ව බන්ධනේ නැතුව ගියා. මේකෙදි ද්විත්ව බන්ධන දෙකක් තිබ්බා. දැන් තියෙන එකයි. මේක මෙතෙන්ද පැන්නා, අරක අතෙන්ද පැන්නා. දැන් මෙන්න මෙහෙම කරලා එන්න පුරක් දාපුවාම පොලි අයිසෝප්‍රීන් හේවත් ස්වභාවික රබර්. එතකොට මෙන්න මේ අණු අයිසෝප්‍රීන් අණු n සංඛ්‍යාවක් විශාල ගානක් මේක අයින් කරන්න. විශාල ගානක් බහු අවයවීකරණය වෙලා හේවත් එකිනෙකට ගැට ගැහිලා සෑදෙන මේක තමයි පොලි අයිසෝප්‍රීන් හේවත් ස්වභාවික රබර්. එතකොට විභාගයේදී ලියන්න આવොත් ඒවා ටිකක් වැදගත් වෙනවා. ඒ වගේම මේ අහනවා මේ බන්ධන කීයක් තියෙනවද මොකක්ද උනාද කියලා අහනවා. ඉතින් ඔකට බලාපොරොත්තු වෙන්න එපා මේ පාර ලේසි වෙයි කියලා. මොකද හොඳ උදාහරණයක් ගිය පාර උසස් පෙළ භෞතික විද්‍යාව අමාරු කරනවා. ඒ නිසා දැන් වටින කල් වේලා දීලා තියෙනවා. මේක 10 විතර පාඩම් කරලා හරියන්නේ නැහැ. මේවා පාඩම් කිරීමෙන් විභාගෙට එනවම කියන්න බෑ. ආවොත් අපි ලෑස්ති වෙන්න ඕනේ. ඊට පස්සේ අනික් කාරණේ තමයි දැන් වේලාව මදි කියලා පෙන්නනවා. මේ උසස් පෙළ සයන්ස් කරන්න යන අයට මේවා දැනගෙන යන්න ඕනේ. ඉතින් දැන් මේ කාල වේලා ප්‍රශ්න ගන්න තියෙනවා. ඉතින් WhatsApp වලින් හරි ඔකට දැන් අදහස් කියන්න ඊට පස්සේ සතිය දෙකක් කළා මදි. ඉතින් මේ අනික ළමයින්ට දැනුවත් වෙලා අපි තව පන්තිය දෙකක් කරන්න පුළුවන්. මුණ කිනුට එන්න පුළුවන්. මොකද කිසි මුදලක් අය කරන්නේ නැහැ. ඔකට්ටිය උපකාරයක් ලෙස මේ වැඩේ කරන්න. ඉතින් ටියුට් ගන්න එන්න බෑනේ ඔකට්ටිය. මට එන්නත් බෑ. හිමින්ද මම ටියුට් ටිකක් PDF කරලා දානවා. ඉතින් ඔකට්ටිය මේ කරන එකකින් ප්‍රතිඵලයක් ගන්නයි ඕනේ. මේ මුදල් වලට වඩා ඔකට්ටියන්ගෙන් මේ ප්‍රතිඵලය තමයි මට වැදගත්. හරිද? ඉතින් ඒක ගැන මම වෙන්න එපා. මේ අනික ඕනෙම සහභාගී කරගෙන කරගන්න නෝට් ලියන්න ගියොත් තව කාලෙ දෙනවා. මේක එක්කෝ අපේ ඊවල හරි කාලේ වැඩි කරලා ගන්න ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නම්. 9 10ට කියන්න මේ ජනවාරි 2 පන්ති පටන් ගන්න තුරු ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙලා කරන්න පුළුවන් කියලා. දැන් අය බෙල් එක ගහන්න කලින් ඉවර කරමු. දැන් එතකොට මම හිතන්නේ හදිසිය හරි කමන්නේ. පන්තිය කරා නම් සමහරට 8 ඉඳන් 12ට කමුත් කරන්න බැරි එක අපි කරගෙන ගියා. මේ වෙන කතා හිතුවේ පාඩම් විතරක් ඉන්නවා මම හිතන්නේ. වැඩි වෙච්චරයි. ගැටලු තියෙනවා නැටක් ගලහන්න ඉවර වෙන්න කලින්.
කතා නැද්ද? හරි. සම්බන්ධිත කරන මෙසේජ් එකක් දැම්මා මේ. හරි පස්සේ මේ WhatsApp එකට හරි එවන්න විස්තර කොහොමද කරෙන්න ඕන කියලා. තාම හිතන්නේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යුත් රසායන හිම කෙල්ල නැහැ. කොහොමද දැන් ලබන ඉරිදත් මේ පන්ති තියන්න දුන්නේ නැත්නම් තියන්න දුන්නොත් අයින් කරලා සේකරේ පන්තිය කරනවා. එහෙම නැත්නම් මේ විද්‍යුත් රසායනයේ පෝෂාරි මොනවා හරි කරනවා. ඊට කලින් ඉඳ වෙනකම් ඉන්නේ නැතුව අපි පන්තියක් දාලා බලමු. මම දැන් පොඩ්ඩක් බලන්නම් මේක මේ රෙකෝඩින් එකක් දාලා කොහොමද වෙන්නේ කියලා. රෙකෝඩින් නම් මේ සෑහෙන වෙලාවක් 7 ඉඳන් සෑහෙන වෙලාවක් තිබ්බ හින්දා මේ ඒක හදන්න ඕන වෙනම. ඉතින් මම දන්නේ මේ ටික ප්‍රමාණවත්. එහෙනම් අද නවත්වමු. ඔබගේ අදහස් යෝජනා අනුව ඉදිරි පන්ති ටික අපි කරගෙන යන්න. හරි. හරි එහෙනම්